साधुकार्य पवत्ता समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකංච කතමිහි පංච සද්දාහෝති සීලවාහෝති අකෝතුහල මංගලිකෝහෝති කම්මං පච්චේති නොමංගලං න ඉතෝ බහිද්දා දක්ඛිනෙයං ගවේසති ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකංචාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පළමු කොටම අතිගෞරවනීය අවසරයි නම කියන්නට උඩගම සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් ද එවාගේම නම කියන්නට අවසරයි අතිගෞරවනීය බුත්පිටියේ සමිත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන්ද එවාගේම අපගේ ගෞරවනීය කඳුබොඩ සුමේද ස්වාමීන් වහන්සේගෙන්ද පළමු කොටම අවසරයි. සද්ගුණවත් පින්වතුනි සුපුරුදු පරිදි අපි සියලු දෙනාම මේ මොහොතෙහිදී සූදානම් වන්නේ මේ වස් මාසත්
ත්‍රය තුලදී මූලික වශයෙන් ඔබ සියලු දෙනාම එකට එකතු වෙලා සිද්ධ කරන්නා වූ මේ ධර්ම දේශනා පින්කම අද දිනෙහිදීත් ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව සිද්ධ කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, ධර්ම ශ්‍රවණය අප සියලු දෙනාටම මේ ලෝකයේදී ලැබෙන මහත් භාග්‍යයක්. ජීවිතේහි නිවීම, ජීවිතේහි සැනසීම අපට ඇති කර ගන්නට ප්‍රධානම සාධකය වන්නේ මේ ධර්මය ශ්‍රවණය කිරීම. ඒ ධර්මය ශ්‍රවණය කිරීම තුළ පින්වතුනි අපට හැකියාව තිබෙනවා මේ සසරෙහි බිය දකිමින් ලබල තිබෙන්නා වූ ජීවිතේ ස්වභාවය පිළිබඳව තේරුම් ගනිමින් සසරෙහි පැවැත්ම නැවැත්මක් කරගන්නට අප සියලු දෙනාටම හැකියාව තිබෙනවා. එම නිසා පින්වතුනි, ධර්මය ශ්‍රවණය කිරීම, දේශනා කිරීම මේ ලෝකයේහි දකින්නට ලැබෙන උත්කෘෂ්ඨම පුණ්‍ය කර්මය වශයෙන් ලෞතුරු බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. එම නිසා පින්වතුනි, සද්ධර්මයේහි ඇසුර ලබන විට ඒ සද්ධර්මය තුල කල්යාණ මිත්‍රයෙක් බවට අප සියලු දෙනාටම පත්වෙන්නට හැකියාව තිබෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ පින්වතුනි එක්තරා අවස්ථාවකදී දේශනා කරන්නේ දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ පින්වතුන්ට මේ ගාථා ධර්මය ඊ타ත්ම ප්‍රකටයි. එහිදී සඳහන් වෙන්නේ දීගා ජාගරතෝ රත්ති, නිදි වරන්නාට පින්වතුනි රාත්‍රිය දිගයි. ඔබට මට ඒ අත්දැකීම මනවින්ම පැහැදිලි. නිදි නැතුව එක රාත්‍රියක් නොවේ, රාත්‍රී කිහිපයක්ම ගත වුණොත් රාත්‍රියේහි ස්වභාවය අපට මනවින්ම පැහැදිලි වෙනවා. ඒ වාගේම තමයි පින්වතුනි ඊ타ත්ම දීර්ඝ කාලයක් වශයෙන් ඒ රාත්‍රීන් දැනෙන්නට ගන්නවා. එලෙසම එය දිග වගේම අපට දුක් පිණිස පවතිනවා. එම නිසායි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්වතුනි නිදි වරන්නාට රාත්‍රිය දිගයි. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කරනවා දීගං සන්තස්ස යෝජනං. පින්වතුනි පයින් යන්නාට යොදුන දුරයි. අද කාලයේ නම් අපි පයින් ගමන් කරනවා ඊ타ත්ම අඩුයි.
නමුත් පින්වතුනි පයින් ගමන් කරන්නෙකුට යොදුන දැනෙන ඉතාමත්ම දීර්ඝ ගමනක් වශයෙන් දේශනාවෙහි සඳහන් වෙන්නේ ගව් 4ක් එක යොදුනක් වශයෙන්. ඒ වගේම එක යොදුනකට සැතපුම් 16ක් තිබෙන විත්තිය සඳහන් වෙනවා. අද කාලයේදී කිලෝමීටර ගානකින් ගත්තොත් එක යොදුනක් කියන්නේ කිලෝමීටර 25ටත් එහා ගානක්. එම නිසා පින්වතුනි පයින් යොදුන් කිහිපයක් ගමන් කරන්නට යමෙකුට සිදු වුණොත් ඒ ගමන් කරන්නාට යොදුන දුරයි කියලා දැනෙනවා වගේම එය දුකයි කියලා දැනෙනවා. මේ විදිහට ලෞතුරු බුදුහාමුදුරුව පැහැදිලි කරනවා නිදිවරන්නාට රාත්‍රිය දිගයි දුකයි පයින් යන්නාට යොදුන දිගයි දුකයි ඒ වගේම සද්ධර්මය නොදන්නාට සසර දිගයි දුකයි වශයෙන් ලෞතුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි. එහෙනම් අපට මෙහිදී මනවින් පැහැදිලි වෙනවා මේ සද්ධර්මයේහි තිබෙන වටිනාකම වැදගත්කම. එම නිසා පින්වතුනි ඒ පිළිබඳව අපට අවබෝධයක් නොතිබුණොත් අපේ සාංසාරික ගමන අපැහැදිලි වෙන්නට පුළුවන්. මේ පින්වතුන් මන් සෑමදාම ප්‍රකාශ කරන්නා වූ ආකාරයට ඉතාමත්ම වාසනාවන්තයි. මේ පින්වතුන්ට නිරන්තරයෙන්ම ධර්මය පිළිබඳව කරුණු කාරණා අසන්නට ලැබෙනවා, අධ්‍යයනය කරන්නට ලැබෙනවා, අනුගමනය කරන්නට ලැබෙනවා. ඒ වගේම එය නිරන්තරයෙන්ම සියලු දෙනා එකට එකතු වී හදාරන්නට ලැබෙනවා. නමුත් පින්වතුනි ඒ පිළිබඳව අපට කුමන හෝ තැනකින් මගහැරුණොත් ඒ කල්ප ගණනක් වෙන්නට පුළුවන්. සමහර විට මහා කල්පයක් හෝ ඊට වැඩි වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව එක කාරණයක් පැහැදිලි කරන්නට හැකියාව තිබෙනවා. පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මය මගහැරුණොත් ඒ වාගේම ඒ තුල නොහැසිරුණොත් ඒ අනුගමනය නොකළොත් මං ඉහතදී සඳහන් කළා වූ ආකාරයට දීර්ඝ සාංසාරික පැවැත්ම තුල බොහෝ දුක් විඳිමින් ගමන් කරන්නට සිද්ධ වෙනවා. පින්වතුනි කාශ්‍යප ලෞතුරු බුදු පියාණන් වහන්සේ ගේ ශාසනය තුල ජීවත් වුණා ඉතාමත්ම ගුණවත් උවසුවන් දෙපළක්. ඒ දෙපළ ඉතාමත්ම දුප්පත්. හැබැයි හදවතින් ඉතාමත්ම පොහොසත්. එයට හේතුව තමයි තෙරුවන් සරණ ගිහිල්ලා
ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන්නා වූ දෙපළක් නිසා එක්තරා දවසකදී පින්වතුනි මේ දෙපළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා එලොවතුරු බුදුපියාණන් වහන්සේට ආරාධනාවක් සිද්ධ කරනවා. ලොවතුරා බුදුහාමුදුරුවනේ මම ඊ타ත්ම කැමැත්තකින් සිටිනවා. ඒ තමයි මගේ බිරින්දෑත් සමග අපේ ගෙදර අපට අවශ්‍ය කරනවා ලෞතුරු බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කරන්නට. ඒ ආසාව අප දෙදෙනාගේ සිතේ තිබෙන ගොඩාක් කාලයක ඉඳලා. එම නිසා ඒ කාරණය අපට ඉෂ්ට කරගන්නට ඕන. ලෞතුරා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට පුළුවන්ද අපේ ගෙදරට වැඩම කරන්න දානය වෙනුවෙන්. පින්වතුනි ලෞතුරු බුදුපියාණන් වහන්සේට මේ ආරාධනය සිද්ධ කළහම උන්වහන්සේ එය ඉවසා වදාරනවා. ඒ වාගේම දින නියම කරගන්නවා. පින්වතුනි කාශ්‍යප ලෞතුරු බුදුපියාණන් වහන්සේගේ ශාසනය පවතින සමයෙහි මිනිසුන්ගේ පරමායුෂ වුණේ අවුරුදු 25000ක්. ඒ කාලයේහි මිනිසුන් වර්ෂ 25000ක් ජීවිත අඩු වැඩි වශයෙන් ගත කරලා තිබෙනවා. අපට මේ වන විට පැහැදිලි අපේ පරම ආයුෂ වර්ෂ 100ක්. නමුත් එයත් දැන් ඊ타ත්ම කෙටි වෙලා තිබෙනවා. ඊ타ත්ම කලාතුරකින් තමයි ඒ පරම ආයුෂ අප ගත කරන්නේ. ඒ අපේ ගෞතම ලෞතුරු බුදුපියාණන් වහන්සේගේ ශාසනය පවතිනා වූ කාලය තුල මේ මනුලෝකයේහි පවතිනා වූ ආයුෂ ප්‍රමාණය. නමුත් කාශ්‍යප ලෞතුරු බුදුපියාණන් වහන්සේගේ ශාසනය පවතිනා වූ සමයෙහි ආයුෂ වර්ෂ 25000ක්. එම නිසා ඒ කාලය තුලදී බොහෝ උවසුවසියන් උන්වහන්සේගේ සරණ ගිහිල්ලා බොහෝ පින්කම් සිද්ධ කරගත්තා. ඉහතදී සඳහන් කළා වූ ආකාරයට. ඉතින් මේ දෙපළ නියම කරගත්තා වූ ආකාරයට කාශ්‍යප ලෞතුරු බුදුපියාණන් වහන්සේ ඒ දිනයට දානයට වඩින්නට සූදානම්. ඒ සූදානම පින්වතුනි අර ආරාධනාව සිද්ධ කරපු ඒ දුප්පත් උවසුව විසින් ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව දානය පිළියෙල කරනවා තමන්ගේ නිවසේහි. දානය පිළියෙල කරනවා ගමෙහි ජීවත් වෙන බොහෝ දෙනාට ආරාධනාව සිද්ධ කරනවා. ඔවුන් පැමිණෙනවා, සුද්ධ පවිත්‍ර කරනවා. මේ සියල්ලක්ම මේ විදිහට සිද්ධ වෙනවා. පින්වතුනි ලෞතුරු බුදුපියාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් වැඩ හිටින්නට අලුතෙන් සකස් කරපු ඒ දානශාලාවෙහි
උඩුවියන් බඳිමින් ඉන්න විට තමන්ගේ පුතත් සමග ජනේලයෙන් පේනවා තමන්ගේ ගෙදරින් ගෙවල් දෙකක් එහැයින් ජීවත් වන ඉතාමත්ම හිතවත් තවත් ගොවි මහතෙක් හරක් බානයි නගුලයි එවිටයි අරගෙන වියගහත් සමග හරක් දක්වගෙන මේ ගෙදර පසු කරගෙන යන්නට හදනවා. මේ මොහොතෙහිදී අර උවසියා ජනේලයෙන් දැකලා එතුමන්ට ප්‍රකාශ කරනවා අද දිනෙහිදී අපේ ගෙදරට කාශ්‍යප ලෝතුරු බුදු පියාණන් වහන්සේ දහවල දානයට වඩිනවා. මේක අපට ලැබුණු මහත් භාග්‍යයක්. මම බොහෝ කාලයක ඉඳලයි මේ ප්‍රාර්ථනා කළේ. එම නිසා මේ ප්‍රදේශයේ සියලු දෙනාටම ආරාධනාව සිද්ධ කළා. ඔවුන් පැමිණිලා කටයුතු සිද්ධ කරනවා. ඔබටත් හැකියාව තිබෙනවා ඔය හරක් බාන ගහක ගැට ගහලා එවාගේම වියගහයි නගුලයි පැත්තක තබලා මේ ස්ථානයට ඇවිදිල්ලා මේ ස්ථානයෙහි උඩුවියන් බඳින්න. එවාගේම ඔබට හැකියාව තිබෙනව ලෝතුරු බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් දෝවනය කරන්නට ආවතේව සිද්ධ කරන්නට දම්පැන් පූජා කරන්නට එවිදිහට ලැබෙන අවසරයෙන් මහත් භාග්‍යයක් ඔබට සිද්ධ කරගන්නට හැකියාව තිබෙනවා. එම නිසා එන්න ඇවිදිල්ලා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ කියලා ඒ ගැහැවියා එහෙමත් නැත්නම් එම දුප්පත් මනුස්සයා උවසුවා තමන්ගේ ගෙදර ළඟින් යන ඒ ගොවි මහත්තයට ආරාධනා කරලා සිටිනවා. පින්වතුනි, ඔහු ගත් කටටම ප්‍රකාශ කළේ මම ඇවිදිල්ල එම ආවතේව සිද්ධ කළොත් කාශ්‍යප ලෝතුරු බුදුහාමුදුරුවෝ මගේ කුඹුර සීසාල දෙයිද? මගේ කුඹුර සීසාල දෙයිද? කුඹුර මඩ කරලා දෙයිද? මට උදව් කරයිද? ඒව සිද්ධ වෙන්නේ නැහෙනි. එම නිසා මට මේ ආවතේව කම් වලින් වැඩක් නැහැ. මම යනවා මගේ කුඹුර සීසාන්න කියලා ඔහු එතනින් නික්මලා යනවා. පින්වතුනි, ඒ දානේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ උපාසකතුමත් ඒ උපාසිකාවත් රැස්සුණු පිරිසත් පුදුමාකාර විදිහට ශ්‍රද්ධාවෙන් යුක්තව කාශ්‍යප ලෝතුරු බුදු පියාණන් වහන්සේට දම්පැන් පූජා කරලා අපරිමිත වූ සතුටක් ලබනවා. ඒ වාගේම පින් එක් රැස් කරගන්නවා. පින්වතුනි, අර ගොවියත් තමන්ගේ කුඹුරට ගිහිල්ලා සීසාලා ඒ කුඹුර අස්වද්දලා මහත් වූ ධාන්‍ය ගොඩක් ලබාගෙන ගෙදරට ගෙනල්ලා ගෘහයෙහි වහල උසට වෙනකන් ගොඩ ගහ ගන්නවා. කල් ගත වෙනවා පින්වතුනි. කල් ගතවීම තුළ මේ දෙපාර්ශ්වයම ජීවිත අවසන් වෙනවා. මෙතනින් මේ කතාව නිම වෙනවා. නමුත් පින්වතුනි, අපගේ ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ සමයෙහිදී එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වගේම වස් කාලය තුලදී
වස්වාසය කරලා නිම වුණාට පසුව ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කරගන්නට කැමැත්තෙන් පිටත් වෙලා යනවා. පින්වතුනි, වනදුර්ග එවාගේම ජලදුර්ග මේ සියල්ලක්ම පසු කරමින් බොහෝ කාලයක් පයින් වැඩම කරන්නට සිද්ධ වෙනවා. වස් කාලය අවසන් වුණත් බොහෝ විට වැස්සට මුහුණ දෙන්නට සිදු වෙනවා. එවාගේම විවිධ වූ ආපදාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඒ කිසිවක් ගණන් නොගෙන ගිමන් හල්වල කුම්භකාරක ශාලාවල මේවයි ගිමන් හරිමින් මග සොයාගෙන විශාල කැලෑ ප්‍රදේශ පසු කරගෙන ගමන් කරනවා. මේ වගේ එක්තරා දවසකදී පින්වතුනි, එක් රාත්‍රියකදී ගමන් කරන විට විශාල වර්ෂාවකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මේ භික්ෂූන් වහන්සේලාට. භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ අත් අල්ලගෙන මේ වැස්ස යටින් මහත් වනයේහි ගමන් කරනවා, මගත් සොයා ගැනීමට හැකියාවක් නැතුව. ටික දුරක් ගමන් කරනවා. ගමන් කරන විට දකින්ට ලැබෙනවා අලින් ඇතුන් ගමන් කරපු මාර්ගයක්. ඒ මාර්ගය පැහැදිලිව පෙනෙනවා. පින්වතුනි, කරන්නට දෙයක් නැහැ. මේ මාර්ගයේ ගමන් කරනවා. මෙහෙම ගමන් කරන විට අර ඇති වෙලා තිබුණු වර්ෂාව නැති වෙලා හිමින් සඳත් මෝදු වෙලා මාර්ගය පැහැදිලිව දකින්ට ලැබෙනවා. මේ මාර්ගය පසු කරගෙන උන්වහන්සේලා වැඩම කරන විට එතනින් ඇතුල් වෙන්නට ලැබෙන්නේ විශාල කුඹුරු යායකට. විශාල කුඹුරු යායක්. මේ කුඹුරු යායෙහි භික්ෂූන් වහන්සේලාට පෙනෙනවා ඈත එක් පුජ්‍යලයෙක් සීසානවා. විශාල හරක් බානක් එක්ක. භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා, එහෙනම් මේ කුඹුරෙන් එහා පැත්තේ අනිවාර්යයෙන්ම ගම්මානයක් පිහිටලා තිබෙන්නට ඕන. එම නිසා තමයි මේ ගොවි මහත්තයා මේ විශාල ප්‍රදේශයේහි කුඹුරෙහි සීසාමින් ඉන්නේ. උන්වහන්සේලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ලං වෙලා අහනවා, මේ කුඹුරෙන් එහා පැත්තේ ගම්මානයක් තිබෙනවද? මේ ප්‍රශ්නේ ඇසුව විතරයි ඒ පුජ්‍යලයා ඔළුව ඔසවල බලලා භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා, ඔබ කවුරුන්ද? භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරනවා, ගොවි මහත්මයා, අප තමයි ගෞතම ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. අප මාර්ගය වැරදිලා මේ පාරට යොමු වෙනකොට තමයි ඔබ දකින්ට ලැබුණේ. එම නිසයි ඔබගෙන් මේ මග විමසන්නට යෙදුනේ. පින්වතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන විටම ගෞතම කියන වචනය ඇසෙන විටම ඔහු ප්‍රකාශ කරනවා, එච්චර කාලයක් ගත වෙලාද?
මම ජීවත් වුණේ මම සීසාන්න පටන් ගත්තේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයද උදා වෙලා තිබෙන්නේ. එහෙනම් මම මෙපමණ කාලයක් මේ සීසෑම සිද්ධ කළා. මට හැකියාව තිබෙනවා එහෙනම් අදින් නිදහස් වෙලා යන්න. පින්වතුනි, මෙහෙම මේ වචන ටික කියන විට භික්ෂූන් වහන්සේලාටත් පුදුමාකාර සංවේගයකුත් ඒ වගේම සතුටකුත් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අවබෝධ වෙනවා බොහෝ කාලයක් මොහු මෙතන මේ විදිහටම කටයුතු සිද්ධ කරලා තිබෙනවා. එහෙම කරන්නටත් කුමක් හෝ හේතුවක් තිබෙන්නට ඕන. අද නිදහස් වීමට හැකියාව තිබෙනවා. එම නිසා උන්වහන්සේලා විමසනවා මේ ඔබ මේ විදිහට පත්වෙන්න හේතු වුණේ ඔබට කවුරු හරි සිද්ධ කළා වූ දෙයක් නිසාද? ප්‍රකාශ කරනෝ නැහැ. මේක මට කවුරුත් සිද්ධ කරා වූ දෙයක් නෙවෙයි. මා විසින්ම සිද්ධ කරගත්තා වූ දෙයක්. කාශ්‍යප ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුලදී ඊ타ත්ම ගුණවත් උවසුවන් දෙපළක් මට ආරාධනා කළා. කාශ්‍යප ලෝතුරු බුදු පියාණන් වහන්සේට දම්පැන් පූජා කරන්නට. නමුත් ඒ මොහොත මම මගහැරලා එහිදී මම ප්‍රකාශ කළා මම මේට සම්බන්ධ වුණොත් උන්වහන්සේ ඇවිදිලා මට සීසාල දෙයිද? මගේ කුඹුර මඩ කරලා දෙයිද? අස්වැන්න මට නෙළල් දෙයිද? ඔය විදිහට මම මගේ මුව තුලින්ම ප්‍රකාශයන් සිද්ධ කළා. එම නිසාම තමයි මරණින් පස්සේ මම මේ විදිහට ප්‍රේතෙක් වෙලා උත්පත්තිය ලැබලා අද වෙනකම්ම මේ කුඹුරේ සීසාන්නේ. ස්වාමීන් වහන්සේ, මම මිනිසෙක් නොවේ. මම ප්‍රේතෙක්. මගේ නම සීසාන ප්‍රේතයා. මේ විදිහට පින්වතුනි කාරණා ප්‍රකාශ කරනවා. ඒ වාගේම ඒ සීසාන ප්‍රකාශය සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මා ගැන ලෝකයාට කියන්න මට ඔබ වහන්සේලාගෙන්වත් සැනසීමක් නැහැ. ඔබ වහන්සේලාගේ පාත්‍ර අරගෙන ඒ පාත්‍ර පුරවාගෙන වතුර ගෙනල්ලා මාස ගණනක් මගේ මුවට වක් කළත් මගේ උගුරෙන් පල්ලෙහාට යන්නේ නැහැ. ඒ වාගේම තමයි ඔබ වහන්සේලාට මට කිසි දෙයක් සිද්ධ කරන්නට හැකියාවකුත් නැහැ. මේ මා විසින්ම කරගත්ත දෙයක්. එම නිසාම මෙයින් මත්තෙත් මට යන්නට තියෙන්නේ තවත් දුක්ඛිත ගමනක්. එම නිසා මා පිළිබඳව ලෝකයාට ප්‍රකාශ කරන්න ආර්යෝපාද කරපු නිසා මට මෙබඳු දුකකට පත්වෙන්නට සිද්ධ වුණාය කියලා. මේ විදිහට පින්වතුනි අර සීසාන ප්‍රේතයා තමන්ගේ ස්වභාවය පිළිබඳව භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. පින්වතුනි හිතන්න මොහොතකට මේක වචනයක් නිසා, හැබැයි වචනය මහත් ප්‍රබලයි, පාවිච්චි කළේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ නමක් වෙනුවෙන්. ඒ නිසාම පින්වතුනි සංසාරයේහි මහා කල්පයක් පමණ කාලයක් ප්‍රේතෙක් වෙලා කුඹුර සීසාන්නට සිද්ධ වෙලා, එවාගේම මේ සම්බුද්ධ ශාසනය තුලදිත් ඊට පසුවත් ඔහුට යන්නට වෙන්නේ ඒ කර්මය නිසාම නිරයකට නම්
පින්වතුනි ධර්මය මගහැරුණොත් මේ ලබල තිබෙනා වූ භාග්‍ය මගහැරුණොත් අපේ සාංසාරික පැවැත්ම මොන වගේ වේවිද කියලා අපට පැහැදිලිවම තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා. එනිසා පින්වතුනි ඒ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු සිද්ධ කළාම ඊ타ත්ම පැහැදිලි ගමනක් ඔබට මට අප සියලු දෙනාටම සකස් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා යෝග්‍ය වන්නා වූ සූත්‍ර දේශනාවක් මා මූලික වශයෙන් මේ පින්වතුන්ට දේශනා කරන්නට යෙදුනි. පින්වතුනි ඒ දේශනාව තුළ සඳහන් වෙන්නේ ඊ타ත්ම කෙටියෙන් ඒ කාරණා කිහිපය පිළිබඳව පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාවත් සමාප්ත කරනවා. පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා උපාසක කියන මේ වචනයෙහි ප්‍රබලත්වය පිළිබඳව. උපාසක කියන වචනයෙහි ප්‍රබලත්වය පිළිබඳව. පින්වතුනි අප අද වන විට උපාසක කියන වචනයට අප සමාජය තුලම ලැබිලා තිබෙනා වූ ඉඩ ඊ타ත්ම පොඩි. ලෞතර බුදු පියාණන් වහන්සේගේ සමයෙහිදී උපාසක කියන වචනය පාවිච්චි කරපු ඒ උවසියන්ට සමාජයේ ලැබුණේ පුදුමාකාර පිළිගැනීමක්. නමුත් අද වන විට ඒ වාග්ය සම්පන්න වචනය පාවිච්චි කරන්නත් මුළු මහත් සමාජයේම එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. උපාසක කියන වචනේහි තේරුමම තමයි පින්වතුනි රත්නත්‍රයේ කෙරෙහි දක්වන්නා වූ විශ්වාසය, කැමැත්ත, ඇදහිීම, ඒ වගේම අනුගමනය කිරීම. එම නිසා මේ ලෝක ධාතුව තුල විශේෂයෙන්ම ගිහි සමාජය තුල දකින්නට ලැබෙනා වූ ප්‍රබලම වචනය තමයි පින්වතුනි උපාසක කියන වචනය. ඒ ඊ타ත්ම අර්ථවත් වචනයක්. ඒ උපාසක භාවය ලබා ගන්න ලෝකේ හැමෝටම ශක්තියක් නැහැ. ඒ ශක්තිය ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ ඔබ වගේ සීමිත පිරිසකට පමණක්මයි. ලෝකයේත් එක්ක සංසන්දනය කරන විට බලන්න මොනතරම් කුඩා ප්‍රමාණයක්ද ලෞතර බුදු පියාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා, ධර්මයේහි සරණ ගිහිල්ලා, මහා සංඝරුවනේහි සරණ ගිහිල්ලා කටයුතු සිද්ධ කරන්නේ. එම නිසා පින්වතුනි ඒ ස්වභාවයට පත් වෙලා තිබෙන ඊ타ත්ම කුඩා පිරිසක් ලෝකයේත් එක්ක බලන විට ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා උපාසක භාවයට පත්වන්නට බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. තෙරුවන් සරණ යා යුතුයමයි. වචනාර්ථයෙන් පමණක් නොවේ පින්වතුනි අප ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව සහ මහා සංඝරුවන පිළිබඳව අචල විශ්වාසයකින් යුක්තව සරණ යන්නට ඕන.
ඒ සරණ ගිහාම තමයි අප උපාසක භාවයට පත්වන්නේ. ඒ වාගේම ඒ උපාසක භාවයට පත් වෙලා විශේෂයෙන්ම පංචශීලය, අෂ්ටාංග සීලය, ඒ වගේම ආජීවක සීලය, දස සීලය, මේ සිල් පුරන විට පුදුමාකාර ශක්තියක් ඒ ජීවිතවලට ඇති වෙනවා. පුදුමාකාර ශක්තියක්. ඒ ශක්තිය පින්වතුනි මේ ජීවිතය පමණක් සුවපත් කරනවා නොයි, පූර්ණය කරලා තිබෙන්නා වූ පුණ්‍යවන්ත භාවය අනුව සසර මේ ජීවිතේ නිමා කරන්නටත් හැකියාව තිබෙනවා. එහෙම නොවුනොත් නුදුරු බුදු සසුනකදී ඒකාන්ත වශයෙන්ම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ තාක් මනුෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකවල ජීවිත සම්පත්තීන් ගත කරන්නට ශක්තිය තිබෙනවා. එම නිසා පින්වතුනි මේ උපාසක භාවය ඊ타ත්ම ප්‍රබලයි. ඊ타ත්ම ප්‍රබලයි. මේ කාරණා කිහිපය සිහිපත් වන විට, සිහි කැඳවන විට ඔබට ඒ පිළිබඳව ඊ타ත්ම මනවින් වැටහෙවි. පින්වතුනි අප දන්න සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ මේ ලෝකයට හැරිලා වඳිනවා. ඔබ හොඳින් දන්නව ඒ කාරණය. හැරිලා දෙපාරක් නමස්කාර කරනවා. මාතලීට ප්‍රකාශ කරන්නේ, මාතලිය මගේ පළමු වැඳුම පිළිවෙත් පුරන ආර්ය සංඝරත්නය වෙනුවෙන්, ඒ වාගේම මගේ දෙවන වැඳුම තෙරුවන් සරණ ගිහිල්ලා සීලය රැක ගනිමින් දැහැමින් සෙමින් අඹදරුවන් පෝෂණය කරන්නා වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන්. පින්වතුනි හිතන්න, දෙදෙව් ලොවට අධිපති සක්දෙවිඳුගේ නමස්කාරයට හේතු වෙනවා මේ උපාසක භාවය. උපාසක භාවය ඒ වගේම තමයි පින්වතුනි ලෞතුරු බුදු පියාණන් වහන්සේ මේ උපාසක භාවයට පත්වෙච්ච ඒ උවසියන්ට අනුශාසනා කළේම අනාගාමී තත්වයට පත්වන්නටමයි. ඔබට එහෙම සඳහන් කරන විට මතක් වෙනවා ඇති චිත්ත ගෘහපතියා පිළිබඳව. ඒ වගේම උග්ග ගෘහපතියා පිළිබඳව. ඔවුන් ශාසනයෙහි හිටපු අනාගාමී තත්වයට පත්වෙච්ච ඊ타ත්ම ප්‍රබල උපාසකවරු දෙදෙනෙක්. ඒ වගේම ඔබට මතක් වෙනවා ඇති වේලු කණ්ඨකී නන්ද මාතාව, කුජුත්තරාව. ඔවුනුත් ඒ ස්වභාවයටම පත්වෙච්ච උවසියන් දෙදෙනෙක්. එම නිසා පින්වතුනි මේ උපාසකත්වය තුල තිබෙන්නා වූ ගාම්භීරත්වය පිළිබඳව ඔබට මනවින්ම වැටහෙනවා ඇති. ඒ වගේම තමයි ලෞතුරු බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නා වූ සමය තුලදී අපි දන්නවා සවැත් නුවර ජේතවනාරාමයෙහි ආශ්‍රිතව
එහෙමත් නැත්නම් සවැත් නුවර කෝටි 7ක් පමණ මිනිසුන් ජීවත් වුණාය කියලා. පින්වත්නි, ඒ කෝටි 7න් කෝටි 5ක් පමණ පිරිස මාර්ග ඵලවලට පත්වෙච්ච උත්තමයෝ. මේ සියලු දෙනාම උපාසක උපාසිකාවෝ. බලන්න මොනතරම් පාරිශුද්ධත්වයක් ඒ තුල තිබෙන්නට ඇද්ද කියලා. ඒ වාගේම තමයි එබඳු ගුණ පූර්ණය කරන්නා වූ උවසු උවසියන් ලෝකයේහි පහළ වෙලා සිටින විට, සම්බුද්ධ ශාසනයෙහි සිටින විට සඳහන් වෙන්නේ පින්වතුනි, දිව්‍ය ලෝක හිස් වෙන්නේ නැහැය කියලා. දිව්‍ය තල එබඳු උවසියන් නිසා පිරී ඉතිරී යනවාය කියලා දේශනාවෙහි සඳහන් වෙනවා. එම නිසා පින්වතුනි, මේ කරුණු කාරණා පිළිබඳව අපට හොඳින් වැටහෙනවා. ඒ වාගේම සමහර එබඳු උපාසකවරු සිටියා, භික්ෂූන් වහන්සේලා පෙරමග බලාගෙන සිටියා ඔවුන් පන්සලට පැමිණෙනකම්. ඒ හේතුව තමයි ධර්මය සාකච්ඡා කරන්න, භික්ෂූන් වහන්සේලාටත් ධර්මය දේශනා කරන එබඳු උපාසකවරු අපේ සම්බුද්ධ ශාසනය තුල සිටියා. එම නිසා මේ තුල පැහැදිලි වෙනවා පින්වතුනි, මේ උපාසකත්වයේහි තිබෙන්නා වූ ගරු ගාම්භීරත්වය මෙලව සහ පරලොව පිහිට පිණිසම පවතිනා වූ ගුණයන් රාශියක් කියන කාරණය. එම නිසාමයි ලෝතුරු බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ සූත්‍ර ගණනාවකම පින්වතුනි සඳහන් වෙනවා උපාසකවරුන් පිළිබඳව. මෙහිදී සඳහන් වෙන්නේ පංචහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච හෝති උපාසක පුණ්ඩරිකංච. ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ උපාසක භාවයට පත්වෙච්ච ඒ උවසුවා, එහෙම නැත්නම් ඒ උපාසක තුමා හෝ තුමිය ලෞතර බුදු පියාණන් වහන්සේ සඳහන් කරන්නේ රත්නයක් විදිහට උපාසක රතනංච. රත්න පිළිබඳව මේ පින්වතුන්ට වැටහීම මැනවින් තිබෙනවා. පොළොව යට විවිධ වූ රත්න වර්ග තිබෙනවා. රන් රිදී මුතු මැණික් වෙන්නට පුළුවන්. මේ සියල්ලෙහිම වටිනකම අධිකයි. ඒ අධික නිසාමයි රත්න කියන නාමයෙන් හඳුන්වන්නේ. එම නිසා පින්වතුනි, ලෞතර බුදුහාමුදුරුවෝ ගුණයන්ගෙන් උපලක්ෂිත උවසු උවසියන් හඳුන්වන්නට යොදනු ලැබුවේ උපාසක රතනං, උපාසක රත්නයක්. ඒ වාගේම උන්වහන්සේ සඳහන් කරනවා උපාසක පදුමං. පින්වතුනි, ලෝකයේහි පවිත්‍රත්වය දනවන්නට අපි අදටත් රත්පියුම් උපයෝගී කරගන්නවා. ඒ වාගේම සුදු පියුම් උපයෝගී කරගන්නවා. එය තමයි පවිත්‍රත්වය ප්‍රකට කරන්නට අප ලෝක ව්‍යවහාරයේහිදී උපයෝගී කරගන්නා වූ උතුම්ම වස්තුන්. එම නිසා ලෞතර බුදුහාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරනවා උත්කෘෂ්ඨ වූ ගුණාංගයන්ගෙන් සමන්විත වූ
එබඳු උපාසකවරුන් පදුම ලෙස ඒවාගේම පුණ්ඩරීක ලෙස රත් පියුම් හා සුදු පියුම් වශයෙන් එහෙම වන්නේ කොහොමද? ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කාරණා පහක් නිසා. කතමානි පංච, මොනවද කාරණා පහ? සද්ධා හෝති, ඔවුන් අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. මං ඉහතදී කරුණු කාරණා පැහැදිලි කරන විට මේ කාරණාව පිළිබඳව ඔබට මනවින් වැටහෙන්නට ඇති. ශ්‍රද්ධාවෙන් යුක්තයි. පින්වතුනි, ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ. ස්ථීර වූ විශ්වාසයක්. ඒ ස්ථීර වූ විශ්වාසය පවතින්නේ කා කෙරෙහිද? රත්නත්‍රය කෙරෙහිමයි. රත්නත්‍රය කෙරෙහිමයි ස්ථීර වූ විශ්වාසයක්. හැබැයි පැහැදීමක් නොවෙයි. පැහැදීම වෙනස් වෙනවා. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට මොහොතින් මොහොත පැහැදීම වෙනස් වෙනවා. නමුත් පින්වතුනි, මේ තද බල විශ්වාසය එහෙම වෙනස් වෙන්නේ නැහැ. පින්වතුනි, ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ උවස්වන් ළඟ මේ තද බල ශ්‍රද්ධාව විශ්වාසය පවතිනවා. ඒ තමයි පළමු කාරණය. එවාගේම ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලවා හෝති, සීලයෙන් යුක්තයි. ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි. නිති පංචසීලය ආරක්ෂා කරනවා. එවාගේම එයින් එහාට ඉඩ ලැබෙන සෑම මොහොතකදීම අෂ්ටාංග සීලය සහ රැකිය හැකි සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එම නිසාම ඔවුන් ඒ තුල කැප වෙලා ජීවිතය ගත කරන්නට වෙහෙසනවාය කියන කාරණය මෙහිදී පැහැදිලි කරනවා. එනිසා පින්වතුනි, ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි. එවාගේම තුන්වෙනි කාරණය වශයෙන් සඳහන් කරනවා අසන දකින දේ හොඳ නරක සුබ අසුබ වශයෙන් අරගන්නේ නැහැ. පින්වතුනි, අප ජීවත් වෙනවට සමාජයේහි දකින්ට ලැබෙන්නා වූ කාරණයක්. පෙර නිමිති බලාගෙන සමහර විට අප තීරණය කරනවා සමහර දේවල්. මේක හොඳ හෝ නරක කියලා අරගෙන ඒ තුල අප තීරණයකට එනවා. හැබැයි නියම උවසුවෙක් ළඟ එබඳු ස්වභාවයක් නොපවතින බව ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එවාගේම උන්වහන්සේ දේශනා කරනවා කර්මය තමයි විශ්වාස කරන්නේ. ඒ හතරවෙනි කාරණේ වශයෙන් කර්මය, කර්මඵලය ඔවුන් විශ්වාස කරනවා. එවාගේම මේ දකින අසන දේවල් වල හොඳ නරක පිළිබඳව තීරණය කරමින් පෙළඹෙන්නේ නැහැ ඔවුන්ගේ ජීවිත ගත කරන්නට. එම නිසා එහිදී සඳහන් කරන්නේ පින්වතුනි, කර්මය පිළිබඳව ඔවුන් මනාව අවබෝධයකින් යුක්තව කටයුතු සිද්ධ කරනවා. පෙර නිමිති බලාගෙන තීරණ ගන්නේ නැහැ කියන කාරණය. එවාගේම ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා එබඳු ඇත්තන් මේ බුදු
සසුනේහි පමණයි පිහිට සොයන්නේ. මේ බුදු සසුනේහි පමණයි පිහිට සොයන්නේ. මේ බුදු සසුනෙන් පිට වෙනත් ගුණවත් ඇත්තන් සිටිනවාය කියලා මේ ශාසනය හැරදාලා යන්නට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ශාසනයෙන් පිට දක්ෂිනාර්යයන් සිටිනවාය කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. පින්වතුනි, ලෝකය පිළිබඳව දකින විට විශේෂයෙන්ම ලංකා වැසි අපේ රට පිළිබඳව කල්පනා කරන විට මෑත අතීතයේහිදී නොයෙක් ආකාරයට අප අනුගමනය කරපු අපේ මේ පිරිසුදු දහම සමහර ප්‍රතිලාභ නිසා වෙනස් කරපු අවස්ථා අපි ඕන තරමක් දැක්කා. එම නිසා පින්වතුනි, එබඳු වෙනස්වීමක් ඒ නියම උවසුවා තුල නැති බව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසා මෙබඳු කාරණා පහෙන් සමන්නාගත වූ ඒ උපාසක තෙමේ මෙහිදී සඳහන් කරන්නේ උපාසක උපාසිකාවන් එත්තන් පින්වතුනි උපාසක රත්නයක්, උපාසක රතු නෙළුම් මලක්, උපාසක සුදු නෙළුම් මලක් කියන කාරණයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරලා දෙනවා. එම නිසා පින්වතුනි, ඔබට මේ පිළිබඳව මනා වැටහීමක් තිබෙනවා. නිරන්තරයෙන්ම ධර්මය ශ්‍රවණය කරන, ධර්මය අනුගමනය කරන, ඒ මඟ පිළිගෙන පිළිපන්නව ඔබ සියලු දෙනාම කටයුතු සිද්ධ කරනවා. එම නිසයි සෑම ධර්ම දේශනයකදී වාගේම මා වචනයක් ප්‍රකාශ කරනවා, ඔබ සියලු දෙනාම ඉතාමත්ම වාසනාවන්තයි කියලා. එම නිසා පින්වතුනි, ඒ වාසනාවන්ත භාවය ඔබට ලැබිලා තිබෙනවා. ඒ සියල්ලක්ම పూర్ව කර්ම සහ ඔබ විසින් මේ ධර්මයේ ඇසුරු කිරීම තුළ ලැබුණා වූ දේවල්. එම නිසා පින්වතුනි, මේ විදිහට ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු මේ උපාසක ගුණයන් පිළිබඳව තව තවත් කරුණු කාරණා විමසමින් අප සියලු දෙනාටම හැකියාව තිබෙනවා ජීවිත තව තවත් සුවපත් කරගන්නට. මේ ජීවිතය සුවපත් වන විට පින්වතුනි, ඒකාන්ත වශයෙන්ම පරලොව ජීවිත සුවපත් වෙනවා. පරලොව ජීවිතය සුවපත් වෙනවාය කියන්නේ අපට සසරක ගමන් කරන්න තව තිබෙනවා නම් ඒ සසර ගමනත් සුවපත් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙම තිබෙනව නම් කියන කාරණය සඳහන් කළේ පින් ඇත්තෝ සිටියොත් සසර ගමනට බහින්නේ නැහැ. එහෙම නැතිවුණොත් ඔබටද මටද කියන්න දන්නේ නැහැ මොනතරම් දුරක් යන්නට වෙයිද කියලා. එම නිසා පින්වතුනි, ඒ යන්නා වූ ගමන නිවන් දකින්නකම් සුවපත් කරගන්නට මේ කරුණු කාරණා ටික මත පිහිටලා අප කටයුතු සිද්ධ කළොත් අපට හැකියාව ලැබෙනවා. එම නිසා මේ මොහොතෙහිදී ඒ පිළිබඳව ඔබ හොඳින් වටහා ගන්නට ඇතිය කියන ඒ සලකුණ මා සටහන් කරගනිමින් මේ සියලුම කරුණු කාරණාවන් ඔබගේ ජීවිතයට ඇතුළත් වීම තුළ එබඳු උපාසක රත්නයක් වශයෙන්, එබඳු උපාසක පුණ්ඩරීකයක් වශයෙන්, එබඳු උපාසක පියුමක් වශයෙන් මේ ජීවිතය සඵලමත් කරගන්නට මේ සියලුම ආශිර්වාද ශක්තියින් හේතු වාසනා වේවා කියලා අප ආශිර්වාදයන් සිද්ධ කරනවා. එම නිසා පින්වතුනි,
මේ මොහොතෙහිදී දැන් අදහස් කරගන්න. මෙතෙක් වෙලා ධර්මය දේශනා කළා. ඒ තුලින් අත්පත් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අප අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. එම නිසා මූලික වශයෙන්ම මෙලෙස සම්බුද්ධ පූජාවන් සිද්ධ කිරීම තුළ එවාගේම ධර්ම දේශනාවන් සිද්ධ කිරීම තුළ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අපි මූලික වශයෙන් අනුමෝදන් කරමු. මේ ස්ථානවලට අධිග්‍රහිත එවාගේ මේ සුපින්වතුන් සුජීවත්ව වාසය කරන්නා වූ ස්ථානවලට අධිග්‍රහිත ඔබට අපට හිතකාමී ඉෂ්ඨකාමී අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යක් දෘෂ්ටික ශාසන මාමක දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මෙම පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු සාදු කියලා අප පින් අනුමෝදන් කරමු. ගාථාවන් සජ්ජායනය කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවාගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දිනෙහිදී ධර්ම දේශනාවෙහි දායකත්වයේ ගෙන කටයුතු සිද්ධ කරන්නා වූ අසංකා මහත්මිය සහ සුරේන් මහත්මා ගේ නමින් මිය පරලෝ ගිහිපු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ පින්වතුන්ට මිය පරලෝ ගිහිපු සියලු ඇත්තන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අසංකා සහ තේනුකා මහත්මීගේ නමින් මිය පරලෝ ගිහිපු ආදරණීය පියාණන්ගේ 8 වැනි අනුස්මරණයේ ඊයට එදිලා තිබෙන්නේ. එම නිසා එතුමන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. එවාගේම එම දෙපළගේම ආදරණීය මව්වන TML මාරස්සන නේද? මාරස්සන ආදරණීය මාතාව සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. එවාගේම සුරේන් මහත්මාගේ ආදරණීය මව සහ පියා සී ලෙව්කේ බණ්ඩාර නේද? එවාගේම ඩී ලෙව්කේ බණ්ඩාර නේද? ඒ ආදරණීය මව පියා සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. එවාගේම මොහාන් අමරතුංග මහත්මාගේ ආදරණීය දෙමාපියන් දෙපළ සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. එවාගේම DL අබේවර්ධන මහත්මා පර්සි හද්දාගොඩ නේද? මහත්මා සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. එම නිසා මෙලෙස නම් සඳහන් කරපු සුරේන් මහත්මා නමින් අසංකා මහත්මිය නමින් මිය පරලෝ ගිහිපු දෙපාර්ශගත සතර පාර්ශගතව සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. එවාගේම අද දිනෙහිදී දම්පැන් පූජා කරන්නට යෙදුණු එහිමිදිරි
දානේ පූජා කරන්ට යෙදුන අනුර ගජනායක මහත්මා එවාගේම පත්මා ගජනායක මහත්මිය නමින් මිය පරලෝ ගිහිපු දෙපාර්ශගත සතර පාර්ශගත ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා එවාගේම දහවල් දානීය පූජා කරන්ට යෙදුන ඒ පින්වතුන් නමින් මිය පරලෝ ගිහිපු සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා එවාගේම අද දිනෙහිදී මේ පූජා පින්කම සඳහාවාගේම ධර්ම දේශනා පින්කම සඳහා සම්බන්ධ වෙමින් කටයුතු සිද්ධ කරන්නා ඔබ සියලු දෙනා නමින්ම මිය පරලෝ ගිහිල්ලා යම්තාක් ඥාතිහිත මිත්‍රාදීන් සිරිත් නම් ඒ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා එවාගේම විහාරස්ත මහා සංගරුවන නමින් අපවත් වී වදාළ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා වාගේම මිය පරලෝ ගිහිපු මව්දෙමව්පියන් ඥාතිහිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා එලෙසම විහාරස්ථානෙහි අභිවෘද්ධිය උදෙසා අප කැපවෙමින් කටයුතු සිද්ධ කරන්නා වූ සියලුම පින්වතුන් නමින් මිය පරලෝ ගිහිල්ලා යමෙක් පින් කැමතිව සිටිත් නම් මේ සියලුම ඇත්තන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා මෙලෙස මේ ජීවිතෙහි වාගේම සාංසාරික ජීවිතයෙහිදී අප නමින් මිය ගිහිල්ලා යමෙක් පින් කැමතිව සිටිත් නම් ඒ සියලුම ඇත්තන්ට පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු සාදු කියලා අප පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවාගේම මේ මොහොතෙහිදී සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයන් වශයෙන් සිද්ධ කරනවා විශේෂයෙන්ම මේ පින්වතුන්ගේ මූලික අරමුණක් වශයෙන් යසනීප තත්ත්වයෙන් පසුවන්නා වූ සියලු දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා විශේෂයෙන්ම කරුණාරත්න මහත්මයාට එවාගේම සුභාෂිනී සහ ප්‍රසාද් මහත්මීන්ගේ ආදරණීය මෑණියන්ට එවාගේම නිර්මලී මහත්මියට එවාගේම මේ මොහොත වන විට ගිලන්ව යමෙක් පසුවෙත් නම් ඒ සියලුම දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා එම නිසා ඒ සියලුම පින්වතුන්ට වාගේම ඔබ සියලු දෙනාම නමින් යමෙක් මේ මොහොත වන විට ගිලන් ස්වභාවයෙන් පසුවෙත් නම් ඒ සියලුම දෙනා සිහිපත් කරමින් ආශිර්වාදයන් සිද්ධ කරනවා මෙලෙස රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් ඒ පින්වතුන්ට පිහිටීම තුළ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ්කම වේවා සියලු යහපතම වේවා කියලා අපි සාදු සාදු කියලා ආශිර්වාදයන් සිද්ධ කරමු ඒ වගේම මෙලෙස රැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියින් මේ මොහොතෙහිදී රැස් වෙලා සිටිනා වූ සියලුම පින්වතුන්ටත් ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු සිද්ධ කරන්නා වූ සුරේන් මහත්මයා ඒ වගේම අසංකා මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුලේ සියලුම පින්වතුන්ටත් ඒ වගේම අද හිමිදිරි උදෑසන දානේ පූජා කරන්නට යෙදුනා වූ අනුර මහත්මයා ඒ වගේම පත්මා මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුලේ සියලුම පින්වතුන්ටත් දහවල දානේ පූජා කරන්නට යෙදුනා වූ ඒ සියලුම පින්වතුන්ටත් ඒ වගේම මේ ධර්ම දේශනා පින්කම සඳහා සම්බන්ධ වුණු ඒ වගේම
දැක සතුටුවුණු මේ සියලුම පින්වතුන්ටත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. මෙලෙස රැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඔබ සියලුම දෙනාටම ඒකාකාරවම පිහිටීම තුළ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම සැලසේවා. ඒ වාගේම මේ ලෝක වශයෙන් කටයුතු සිද්ධ කරන විට බලපාන බලපවත්වන අපල උපද්‍රව කරදර බාධක හිරිහැර දුක්ඛ දෝමනස්යන් මේ සියල්ලක්ම දූරීභූත වෙත්වා. ඒ වාගේම ඔබ සියලුම දෙනාම කරන කියන රැකී රක්ෂාදී කටයුතු, ඒ වාගේම වෙළෙහෙළඳාම් ආදී කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු මේ සියල්ලක්ම දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා. බලාපොරොත්තු වන්නා වූ ආකාරයට මෙලව ජීවිත සුවපත් කරගන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් ආශිර්වාද ශක්තියක්ම වේවා කියලා සාදු සාදු කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරමු. ඒ වාගේම රැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වීම තුල පාසල් වාරය ආරම්භ වෙනවා. එම නිසා ඒ පාසල් වාරයට පාසල් වාරය සඳහා යන්නා වූ සියලුම දුවදරුවන්ටත් එවාගේම විශ්වවිද්‍යාල කටයුතු සඳහා සම්බන්ධ වන්නා වූ සියලුම පින්වතුන්ටත් ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ සියලුම පුණ්‍ය ශක්තියින් ආශිර්වාද ශක්තියින් හේතු ආසනා වීම තුල ඒ සියලුම දෙනාගේම කටයුතු දියුණුවෙන් දියුණුවටම පත්වෙත්වා කියලා අපි සාදු සාදු කියලා ආශිර්වාදයන් සිද්ධ කරමු. අවසාන වශයෙන් මෙලෙස සිද්ධ කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඔබ අප සියලුම දෙනාටම මෙලොව සැනසීම පිණිස, පරලොව සුගතිය පිණිස, අවසන උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් ප්‍රාර්ථනා ගාථාවන් සජ්ජායනය කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි පින්වත්නි, මේ සියලුම පුණ්‍ය ශක්තියින් ඔබ සියලුම දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතුකාරකම වේවා කියලා සාදු සාදු කියලා අදිෂ්ඨානයන් සිද්ධ කරන්න. හොඳයි, ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහං. අපි සියලු දෙනාම දෙමව්පියන් වන්දනා කරමු. දස මාසේ උරේ කତ୍වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං. උද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිත්තං
පිතුපාදං නමාමහං. දැයි සියලුම පින්වතුන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේම සැලසේවා. සියලු යහපතම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.